Haleluya. ප්‍රශංසා වේවා. සියලු දෙනෙකුටම සුබ උදෑසනක්. අදත් අනර්ග දවසක අනර්ග උදෑසනක ඔබ සියලු දෙනෙක් සමග එකතු වී දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කැඳවීම නිසා දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම විශ්වාස කරනවා අද දවසේ ඔබ ශක්තිමත්ව, ධෛර්යමත්ව, ජීවිතව නොයවිසිල්ලෙන් බලාගෙන ඇති දෙවියන් වහන්සේට එකතු වෙලා නමස්කාර කරන්නට ශ්‍රී ලාංකික පවුල අපි තාම ආදරයෙන් ඔබ පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි අන්තර්ජාලයේ ඔස්සේ අප සමග එකතු වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ද අපි තාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මේ සිටින කාලය තුළ අපි එකතු වෙලා ආත්මේ සැබෑකමේ අපි උන්වහන්සේට අපි නමස්කාර කරනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ජීවමාන දෙවි පියාණනි, අපි සභාවක් ලෙස ඔබ වහන්සේට බාර වෙනවා, යටත් වෙනවා. ඔබ වහන්සේ අද දවසේද අපේ නමස්කාරය තුළින්, දේශනාව තුළින්, ඉගැන්වීම තුළින් ඔබ වහන්සේගේ නාමය පමණක් උපරිම ලෙස ගෞරවයට මහිමයට පත් වෙනවලව අද දවසේ නමස්කාරයෙන් මෙහෙම දරුවා බාර කරනවා. ඔබ වහන්සේ ඇව ආලේප කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ දේව වචනය ගෙනෙන 16 නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ ආලේප කර තිබෙන නිසා ස්තුතියි. ස්වාමීනි, අපේ නමස්කාරය වහන්සේට අපි බාර කරනවා, යටත් කරනවා. යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන්. හලෙලූයා. වාසයේ නාමයෙන් ආදරෙන් සියලුනාව අද දවසේ පිළිගනු ලබනවා. ජූනි මාසේ පළවෙනි ඉරුදින අපි උන්වහන්සේගේ කරුණාවෙන් අනුග්‍රහයෙන් අද දවසේ ආරක්ෂිතව මේ කාල වකවානුව තුළ උන්වහන්සේ අපව ගෙනල්ලා තියෙනවා. උන්වහන්සේ අපට උන්වහන්සේගේ ඒ සුරක්ෂිතභාවය, උන්වහන්සේගේ ආරක්ෂාව, උන්වහන්සේගේ රැකවරණ උන්වහන්සේ අපට අද වෙනතෙක් උන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ අපට වගුරුවන අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමු. උන්වහන්සේගේ නාමය උත්සවමු. මේ කාලේ අපි උන්වහන්සේට කියන්න ස්තුතිය ඔබ වහන්සේට දවස නිසා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරුණාව, ඔබ වහන්සේගේ අනුග්‍රහය, ඔබ වහන්සේ අපට ලබන නමස්කාරය තුළින් ඔබ වහන්සේගේ ආත්මය අපට වාසය කරගෙන ජීවම් කරන්න ස්වාමීන්. ඔබ වහන්සේ සිටින මුලාවෙන් සැබෑකමින් ඔබ වහන්සේ සොයන, ඔබ වහන්සේ නමස්කාර කරන, ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරන ස්වාමීන්. ඔබ වහන්සේ අපට උදව් කරන්න කියන්නේ. ඔබ වහන්සේගේ හස්තයට මේ කාලයක අපට නමස්කාර ස්වාමීන්. ආමේන්. අප වහන්සේගේ වචනය දෙස අවධානය යොමු ගීතාවලිය 108 එකේ සිට 5 දක්වා අපි කියමු. දෙවියන් වහන්සේ මාගේ සිත ස්ථිරව මම කියන්නේ එසේ මාගේ මහිමෙන් ප්‍රශංසා කියන්නේ වීණාව සහ මහා වීණාව විවිධ මමද ඊට ආලුයම පුදින්නේ. ස්වාමීනි, මනුෂ්‍ය වර්ගය අතරේ ඔබට ස්තුති කරන්නේ, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා කියන්නේ. මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ග ඉක්මවා මහත් ප්‍රතිබේ. ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේ. දෙවියන් වහන්සේ ඔබ ස්වර්ගවට වඩා උසස් වූ ඔබගේ මහිමයද මුළු පොළොවේහි උසස් වූ. ආමේන්. උන්වහන්සේගේ කරුණාව ස්වර්ගවලට වඩා ඉතාමත් ප්‍රතිබේ. ඉතා උසස් වූ. මේ දාවීද් ගීතයේ දාවීද් උන්වහන්සේ වර්ණනා කරනවා. ඔබගේ කරුණාව කොතරම් උසස්ද කියන්නේ. ඔබගේ යහපත්කම කොතරම් උසස්ද කියන්නේ. ඉතින් අපි කොතරම් උන්වහන්සේ ගුණ වර්ණනා කරන්නේ. අපි උන්වහන්සේට කියමු, ස්වාමීන් වහන්සේ මගේ ජීවනය, ඔබ වහන්සේ මගේ ගැලවීමයි, ඔබ වහන්සේ මගේ රැකවරණය, ස්වාමීන් වහන්සේ මගේ මාර්ගය, ස්වාමීන් වහන්සේ වෙන මාර්ගය නැමෙට ස්තුති පියාණන්. අපි උන්වහන්සේ ප්‍රීතියෙන් ගායනා කරමු මේ ගීතිකාව. ඔබ වහන්සේ මගේ ජීවනය, ඔබ වහන්සේ මගේ රැකවරණය. ආමේන්. Get
තේස ස්වාමීන් ඔබ වහන්සේ හිමට වඩා මාව සුදු කරන්න ඔබ වහන්සේගේ ලේබලින් මාව සුවදන ස්වාමීන් සුද්ධි ඔබ වහන්සේට ස්වාමීන් හලෙලුයා ඔබ වහන්සේගේ කරුණාව නිසා ඔබ වහන්සේගේ දයාව ඔබ වහන්සේ අපත් නිවට ඔබ වහන්සේ දාලා තියෙන ස්වාමීන් ඔබ වහන්සේ තියලා තියෙන මේ ස්වාමීන් ඔබ වහන්සේ නිසා අප ජීවත් වෙනවා ස්වාමීන් මගේ හදවත ඒ දවල්නා මගේ පාපය ඔබ වහන්සේට මම දැන් සංගවන්නට කියනවා ස්වාමීන් මගේ අයදිම ඔබ වහන්සේ අසර මගේ සිත සෝදන්න යන නිසා ස්තුතියි සේලම මම පියාණනි ඔබ වහන්සේගේ ස්වාමීන් හිමවට වඩා සුදු උවේලේ මාව සෝදන්න ස්වාමීන් ඔබ වහන්සේ ස්තුතියි ස්වාමීන් ඔබ වහන්සේ කරන සියලු දේ නිසා හලෙලුයා ස්වාමීන් ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි ස්වාමීන් හලෙලුයා
වහන්සේ මට දැක්කුවේ කිසිදා නොවෙනසම ඒ සෙනෙහසයි ස්වාමීනි. ඒ නිකරල්ලු බැටු පැටවනොබයි. ස්වාමීනි ඔබ වහන්සේ මගේ පව් සියලු පව් පියන නිසා. ඔබ වහන්සේ ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ අප සමග අප හා ඔබ වහන්සේ එකතු වී ස්වාමීනි සිටින නිසා. ඔබ වහන්සේ අප යට අසන නිසා. පියාණනි ඔබ වහන්සේ ස්වර්ග වලට වඩා ඔබ වහන්සේ කරුණාව මහත්ව තිබෙන නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ සත්‍ය ඔබ වහන්සේගේ සැබෑකම ස්වාමීනි මේ පොළොවට වඩා මේ ආසනට වඩා ස්වාමීනි ස්වර්ගයට වඩා ඉහළින් තිබෙන නිසා ස්තුති කරමු ස්වාමීනි. ඔබ වහන්සේ ස්තුතියි ස්වාමීනි.
ස්වාමීන් මගේ සිත කැළඹුණු වේලේදී මම දුර්වල වූ කාලෙදී ස්වාමීන් වහන්සේගේ සමය බලය මට දෙන්න ස්වාමීන් දෙනු මැන අපට දෙනු මැන ස්වාමීන් ඔබ වහන්සේ කාලය තුල ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන පියාණනි ඔබ වහන්සේගේ බලයෙන් සුදාත්මයන්නි ඔබ වහන්සේ කිරින් දවන්න පියාණන් ඔබ වහන්සේගේ සමාදානයෙන් පුරවන්න පියාණනි සුදී ස්වාමීන් වහන්සේ මේ ගීතිකාව ගායනා කරමු සුදාත්මයන්නි සමීප වන්න මට සුදාත්මයන්නි සාමය දෙන්න හalleluya
ස්වාමීන් සමාදන වාසය පුරවන්න ස්තුති ස්වාමීන් මේ කාර්යයෙන් වාසය ප්‍රකාශ කරපු සංසිද්ධිය ස්වාමීන් හාලෙලූයා. අශේනිට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. අද දවසේ නමස්කාර කිරීමට අපට ප්‍රකාශ කිරීම නිසා ඒ වගේම මම විශ්වාස කරනවා ඔබ නොයසියෙන් බලාගෙන ඇති අද දේව වචනයට ගන්නෙ මොකද ඔබ ඉතාම ආදරය කරන දේව දාසයෙක් තමයි අද දේව වචනය ගෙනෙන්න. ඉතින් මේ මාස දෙක තුළ අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ නාමයන් ගැන. අද දවසේ පාස්ටර් ස්ටැන්ලි සූදානම් සිටිනවා දෙවියන් වහන්සේගේ නාමයන් ගැන කතා කරන්නට. ඉතාම ආදරයෙන් ආරාධනා කරනවා පාස්ටර් ස්ටැන්ලිට වහන්සේගේ වචනය අපට ගෙනෙන්නට කියලා. අපි ඉතාම ආදරයෙන් ඔබ පිළිගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සැමට සුබ පැතුම්. මෙම තාක්ෂණය ඔස්සේ දේව පණිවිඩය ලබා දීම සඳහා මේ අවස්ථාව ලබා දුන් දෙවියන් වහන්සේට මා ප්‍රශංසා කරන අතර ඔබ ඉදිරියේ පණිවිඩය බෙදා ගැනීම සඳහා ආරාධනාව දුන් පාස්ටර් ක්‍රිස්නා වෙනුවෙන්ද මා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමි. යමෙකුගේ අනන්‍යතාවයට එම පුද්ගලයාගේ නම ඊ타මත්ම වැදගත් බව අපි දන්නවා. එම පුද්ගලයා පිළිබඳව යමක් ප්‍රකාශ කිරීමට හෝ එම පුද්ගලයාව ආමන්ත්‍රණය කිරීමට නම ප්‍රයෝජනවත්. මනුෂ්‍යයන්ට නමක් දෙන්නේ බොහෝ විට ඔවුන්ගේ දෙමාපියන් වන අතර තම දරුවන්ට නම තබන්නට පෙර උපන් වේලාව හා කේන්ද්‍රවෙනි දේ බලා නම් තැබීම අපේ රටේ සමහර අයගේ සිරිතක්. තවත් සමහර අය නම ලස්සනද කතා කරන්න පහසුද දරුවා උපන් කාලයට හා සංදර්භයට උචිතද යන දේ සොයා බලා නම තබයි. මෑතකදී ඉපදුණු පිරිමි ළමයෙකු සහ ඔහුගේ නිවුන් සහෝදරිය පිළිවෙලින් කොවිඩ් සහ කොරෝනා ලෙස ඔවුන්ගේ දෙමාපියන් නම් කළා. මාළුබාන කුසල්හාමි, මකුළු මරණ සීලවති, හිඟාකන ධනපාල සහ ඇත්ත නොකියන සත්‍යපාල ගැන සින්දුව ඔබ අහලා ඇති. ගමේ කරුණා සාගර මහත්මයා අසරණයන් තලා පෙළෙන කුරිරු සාගරයක්. අවිනීත චරිතයක් ඇති විනීතා. අවාසනාවන්ත ජීවිතයක් ගෙවන වාසනා. අමිහිරි ගතිගුණ ඇති මිහිරි. අප්‍රසන්න ලීලාවේ යෙදෙන ප්‍රසන්න. නමටත් චරිතයටත් කිසිම සම්බන්ධයක් නැති සමහර අය ඉන්න බව අපි දන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ නාමයයි උන්වහන්සේගේ චරිතයයි වෙන් කළ නොහැකි. දෙවියන් වහන්සේගේ නාමය යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ සම්පූර්ණ පෞරුෂත්වයේ ප්‍රකාශයයි. දෙවියන් වහන්සේගේ නාමය උන්වහන්සේගේ ස්වයං එළිදරව් වෙයි. දෙවියන් වහන්සේ තම නාමයෙන් තමන් වහන්සේව එළිදරව් කර ඇති නිසා අපට උන්වහන්සේව විවිධ ස්වරූපයෙන් හඳුනාගත හැකිය. දෙවියන් වහන්සේගේ නාමය උන්වහන්සේගේ ස්වභාවය ප්‍රකාශ කරයි. බයිබලයේ සඳහන් වන දෙවියන් වහන්සේගේ නම් මිනිසාගේ නිපයුමක් හෝ මිනිස් සොයා ගැනීම හෝ නොවන අතර ඒවා මනුෂ්‍යයන් විසින් දෙන ලද්දක්ද නොවේ. උන්වහන්සේ නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ නාමය
නිකරුණේ ව්‍යවහාර නොකරව මක් නිසාද ස්වාමීන් වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නාසේක කියා නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ අනකරන්නේද ඒ නිසයි. යුදෙව්වන් දෙවියන් වහන්සේගේ නාමය උච්චාරණය කිරීමට බය වුණේද ඒ නිසයි. උන්වහන්සේගේ නාමය ඔවුන් අල්යයන්න, අල්හයන්න, අල්වයන්න, අල්හයන්න යොදා ලියනු ලබන අතර ඔවුන් එය උච්චාරණය කළේද උන්වහන්සේට ආමන්ත්‍රණය කළේද අදෝනයි කියාය. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ ආමන්ත්‍රණය කරනු ලබන සරලම නම් එලෝහිම් සහ එලියෝන්ය. ප්‍රථමයානෝ ස්වාමීන් වහන්සේ ශක්තිමතානන් හා බලවතානන් යන අර්ථයන් ඒ නම් මගින් ප්‍රකාශ වේ. එලෝහිම් යන නම බහුවචනයක් වන අතර එලෝවා එක වචන වේ. එය බිය ඇති කරවන යන තේරුම ඇති අලා යන එකම මූලයෙන් යුත්පන්න වන්නට ඇතැයි විශ්වාස කරේ. එබැවින් දෙවියන් වහන්සේ බලවත් හා බල සම්පන්න තැනන් වහන්සේ ලෙස හෝ බීතියේ නිරූපණය ලෙස පෙන්වා දෙයි. එලෙසම එලියොන් යන නම දෙවියන් වහන්සේගේ බලයේ සම්පූර්ණත්වය දක්වන්නට යෙදී ඇත. මෙම නම අලා වෙතින් නික්මෙන සර්ව පරාක්‍රමයානන් උසස් තැනන් වහන්සේ මහෝත්තමයානන් වහන්සේ යන ගුණාංගයන් දෙවියන් වහන්සේ වෙත පිරිනමයි. උන්වහන්සේ තම සෙනග සමග පුද්ගලික සම්බන්ධයේ යෙදෙන නිසා ඔවුන්ට අවබෝධ විය හැකි භාෂාවෙන් එම නාමයන් හඳුන්වා දෙනු ලැබේ. උන්වහන්සේව පුද්ගලිකව දැන ගැනීමට ඒ නාමයන් උපකාරී වේ. ඒවා සියල්ලම මිනිස් භාෂාවෙන් එළිදරව් කර ඇත්තේ මිනිස් චින්තනයට පහසු වන ලෙසය. මිනිසා තමා ගැනම දැන ගැනීමට දෙවියන් වහන්සේ මිනිසාගේ මට්ටමට පැමිණීමට සිදුවිය. ගිවිසුමේ සම්බන්ධතාවයකට පැමිණෙන මෙවුම් කරුවානන් වන උන්වහන්සේගේ මැවිල්ල සමග ගිවිසුමේ සම්බන්ධතාවයකට පැමිණෙන සේක. බයිබලයට අනුකූලව ගිවිසුම යනු හිමිකමක් ඇති සම්බන්ධතාවයයි. මෙයින් අදහස් වන්නේ උන්වහන්සේ අපව මවා ඇති නිසා අපගේ ජීවිතය පිළිබඳව සම්පූර්ණ අයිතිය උන්වහන්සේ සතුව ඇති බවයි. උන්වහන්සේගේ හස්ත කර්මාන්තය වන මැවිල්ල වෙනුවෙන් උන්වහන්සේ අනර්ග සැලස්මක් තබා ඇති අතර ඒ සඳහා උන්වහන්සේ අපකැපවී සිටී. ගිවිසුම යන වචනයේ සරලම තේරුම නම් පොරොන්දුවයි. එසේ වෙතත් එය සරල පොරොන්දුවක් නම් නොවේ. අපි දෙන පොරොන්දු පහසු වුණොත් ඉටු කරන්නම් යන වර්ගයේ පොරොන්දුවයි. ගිවිසුම යනු කඩ නොකරන පොරොන්දුවයි. මෙය ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන ඕනෑම දෙයක් මම කරන්නමි. ඒ ආකාරය වන පොරොන්දුවයි ගිවිසුම. ගිවිසුමක් යනු ඒක පාර්ශ්වය පොරොන්දුවකි. එය ඔබ වෙනත් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා කරන පොරොන්දුවකි.
දෙවියන් වහන්සේ විසින් අප සමග කරනු ලබන ගිවිසුම ඒ ආකාරයේ පොරොන්දුවයි. දේශපාලන පක්ෂයන් අතර හෝ රටවල් අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා අන්‍යෝන්‍ය ගිවිසුම් කරනු ලැබේ. ඒවා කොන්දේසි සහිත වන අතර එක පාර්ශවයක් කොන්දේසි කඩ කළ විට අනිත් පාර්ශවය නිදහස් වේ. නමුත් බයිබලීය ගිවිසුම යනු ඔබට ප්‍රයෝජනවත් විය හැකිද යන්න ගැන සැලකිලිමත් නොවී වෙනත් කෙනෙකුට හෝ වෙනත් පාර්ශවයකුට ප්‍රතිලාභ ලබා දීම සඳහා ඔබ ගන්නා තීරීමකි. ගිවිසුම යනු කුමක්දයි වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මුල් පොරොන්දුව දෙන්නා වූද පොරොන්දුව ඉටු කරන්නා වූද පියාණන් වන දෙවියන් වහන්සේ දෙස බැලිය යුතුයි. ගිවිසුමේ සම්බන්ධතාවයේ යෙදෙන දෙවියන් වහන්සේ තම වරප්‍රසාදය පිරිනැමීම සඳහා පොරොන්දු දෙයි. දෙවියන් වහන්සේ ගිවිසුම් සම්බන්ධතා ආරම්භ කිරීම සම්බන්ධ උදාහරණ නෝවා පිළිබඳ කතාව, ආබ්‍රහම් පිළිබඳ කතාව, මෝසෙස් සහ ඊශ්‍රායෙල් ජාතිය පිළිබඳ කතාව මගින් සොයාගත හැකිය. දෙවියන් වහන්සේ සමග ඇති විශ්වාසවන්තකම රැක ගැනීමට පාපිෂ්ඨ වූ මිනිසා නිරතුරුවම අපොහොසත් වේ. එහෙත් දෙවියන් වහන්සේගේ ස්වභාවය මිනිසා සමග ඇති කරගත් ගිවිසුම සෑම විටම ඉටු කිරීමට උන්වහන්සේගේ විශ්වාසවන්ත භාවය සහතික කර සාක්ෂි දරයි. ගිවිසුමේ සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේ දාවිද් රජු සමග ඇති කැපවීම තුලින් උන්වහන්සේ තම සෙනග සදහටම පාලනය කරන බවට පොරොන්දු දුන්සේක. දෙවියන් වහන්සේ දාවිද්ගේ වංශය තුලින් නව ගිවිසුමක් ඇති කරගත්සේක. පරණ ගිවිසුමේ අනාගත වතුන් වන ජෙරේමියා සහ එසෙකියල් මෙම නව ගිවිසුම ගැන කතා කළ අතර එය තවදුරටත් ගල් පුවරු මත ලියා නොදෙන අතර දෙවියන් වහන්සේගේ ආත්මයාණන් විසින් මනුෂ්‍යයන්ගේ හදවත් තුළ තැන්පත් කරනු ලැබේ බව සඳහන් කරයි. දෙවියන් වහන්සේ සමග මෙම නව ගිවිසුම් සම්බන්ධතාවය පැමිණෙන්නේ දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කරන ලද පාපයට සමාව සහ පවිත්‍ර කිරීම තුලින්ය. එනම් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ම දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත්වී සභාව නැමැති මෙම ගිවිසුමේ පවුලට එක්වෙදී. යේසුස් වහන්සේගේ මරණය, භූමදානය සහ නැවත නැගිටීම දෙවියන් වහන්සේ මිනිසා සමග ඇති කරගත් ගිවිසුමේ විශ්වාසවන්ත භාවය සනාථ කරන අතර යෙරෙමියාගේ නව ගිවිසුම් පොරොන්දුව ඉටු කළේය. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන සියලු මිනිසුන් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර වී දෙවියන් වහන්සේගේ සදාකාලික ගිවිසුමේ කොටස්කරුවන් වන අතර ආත්මයාණන් වහන්සේ විසින් මුද්‍රා කරනු ලැබේ. එලෙසින්ම අද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ගිවිසුමේ සම්බන්ධතාවයේ හවුල්කරුවන් වන්නේ කිතුණු සභාවයි. ඔවුන් තමන් සිටින ප්‍රදේශයේ උන්වහන්සේගේ නියෝජිතයන්සේ
උන්වහන්සේගේ වර්තමාන මිදීමේ වැඩ කටයුතු වල යෙදීමට පත් වී ඇත. එකිනෙකා අතර ගිවිසුම් සම්බන්ධතා සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් වීමේ ප්‍රවණතාවයක් සභාවට ඇත. නමුත් සුභාරංචියේ දියුණුව හා මහිමය සඳහා එකමුතුකම හා ප්‍රේමය සඳහා මුළු හදවතින්ම කැපවන ලෙස අපට උපදෙස් දී ඇත. ගිවිසුමේ සම්බන්ධතාවය අර්ථවත් වීමට නම් සෑම ඇදහිලිවන්තයෙකුම ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේ සමග ඔහුගේ හෝ ඇයගේ සිරස් සම්බන්ධතාවය පවත්වාගෙන යාමට හා වර්ධනය වීමට උත්සාහ කළ යුතුයි. දෙවනුව එකිනෙකා සමග ඔහුගේ හෝ ඇයගේ තිරස් සම්බන්ධතාවය පවත්වාගෙන යාමට වර්ධනය වීමට වගබලාගත යුතුයි. ඒකීය පවුලක් ලෙස ප්‍රාදේශීය සභාවේ ස්ථාවරත්වය හා ශක්තිය රඳා පවතින්නේ මෙම පළමු ප්‍රමුඛතාවය මතය. එනම් දෙවියන් වහන්සේ සමග අපගේ සිරස් සම්බන්ධතාවයෙනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරන ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගත් ගිවිසුමේ එකමුතුකමේ ප්‍රකාශනයක් වීමට සභාවට හැකිවන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලවත් අභිමුඛත්වය තුළින්ය. ගිවිසුම හරි ආකාරව වටහා ගැනීමට නම් ගිවිසුමක් නොවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමද වැදගත් වේ. එක් පාර්ශවයක් ඔවුන්ගේ ගනුදෙනුවේ අවසානය සපුරා නොමැති විට නැත්නම් වරද්දක් කළ විට එය පහසුවෙන්ම අවලංගු වෙනවා. බොහෝ විවාහයන් සිදුවන්නේද මේ ආකාරයටයි. එනිසා බිඳෙන සුළු ගිවිසුම් බවට ඒවා පත්වේ. සැමියා පොරොන්දු කඩ කළහොත් බිරිඳද පොරොන්දු කඩ කරයි. බිරිඳ පොරොන්දු කඩ කළහොත් සැමියාද පොරොන්දු කඩ කරයි. කොන්දේසි මත පදනම් වූ කොන්ත්‍රාත්තුවක් නම් එය කඩ කළ හැකිය. නමුත් ගිවිසුමක් යනු එකිනෙකාට ඇති කැපවීම වෙන් කළ නොහැකි විවාහයකට සමානය. එනම් විපතේදිත් සැපතේදිත් පොහොසත්කමේත් දිලිඳුකමේත් රෝගී වූවත් නිරෝගී වූවත් දරුවන් ඇති විටත් දරුවන් නැති විටත් මරණය අප වෙන් කරන තෙක්ම එක්ව ජීවත් වීමයි විවාහය. කිතුණු විවාහයද ගිවිසුමකි. එනම් කඩ නොවන පොරොන්දුවයි. එයින් අදහස් වන්නේ විවාහයකදී මනමාලයා මනමාලියට දෙන පොරොන්දුව මා අද සිට ඔබගේ සැමියා වෙමි. එනම් මම මෙදින පටන් ඔබගේය. එලෙසම මනමාලිය මනමාලයට දෙන පොරොන්දුව මා අද සිට ඔබගේ බිරිඳ වෙමි. එනම් මම මෙදින පටන් ඔබගේය. මෙයින් සිදුවන්නේ තම ජීවිතයේ හිමිකම හෝ අයිතිය තවත් කෙනෙකුට පවරා දීමයි. විවාහයකට සූදානම් වන තරුණියක් ඇය මුහුණ දුන් අවාසනාවන්ත අත්දැකීමක
ප්‍රතිඵලයක් වශයෙන් තමා කන්‍යාවක් නොවන බව ඇය සමග විවාහ වීමට සිටි තරුණයාට ප්‍රකාශ කළේය. විවාහ මංගල්‍ය දින රාත්‍රියේ චාරිත්‍රානුකූලව මනමාලියගේ කන්‍යභාවය පිරික්ෂීමේදී ගැටලුවක් නොවනසේ එම තරුණයා තමාට තුවාලයක් සිදුකොට තම රුධිරය සුදු වර්ණ ඇඳ ඇතිරිලි මත තවරා ඇය පිරිසිදු කන්‍යාවක් යයි පෙන්වීය. එම තරුණයාගේ ක්‍රියාව ඇයගේ අසරණ භාවයෙන් ඇයව මුදා ගැනීමට පමණක් නොව එම තරුණයා ඇය කෙරෙහි තබා ඇති අසීමිත ආදරය එයින් පෙන්නුම් කළේය. ක්‍රිස්තුස් වහන්සේද අයාලේ ගියහා බොහෝ විට ගණිකාවක්සේ හැසිරෙන සභාව තමන් වහන්සේගේ නොකැලැල් මනාලියසේ උන්වහන්සේ සතු කර ගැනීමට තම ශුද්ධ වූ ලේ වගුරා තම ජීවිතයම පරිත්‍යාග කොට ඇය මුදවාගත් සේක. අප විසින් අනුභව කරන රොටි හා පානය කරන මිදයුස එම ගිවිසුමේ සංකේතයයි. එයින් නිරූපණය වන්නේ උන්වහන්සේගේ මැවිල්ල වන අප වෙනුවෙන් කුරුසිය මත කළ පූජනීය ක්‍රියාවයි. අපගේ විනාශයෙන් අපව බේරා ගැනීමට උන්වහන්සේ තමන් වහන්සේව පූජා කළසේක. අපගේ කිලිටකම හා අපවිත්‍රකම ඉවතලා ශුද්ධකම හා පවිත්‍රකම දානය කොට නව අරමුණක් හා නව බලාපොරොත්තුවක් ඇති උන්වහන්සේ සමග වූ හා උන්වහන්සේ සතු වූ ජීවිතයක් මෙම රොටිය හා මිදියුස අපට සිහිගන්වයි. එම ශුද්ධ වූ පවිත්‍ර වූ නව අරමුණක් හා නව බලාපොරොත්තුවක් ඇති සම්පූර්ණ වූ සදාකාලික ජීවනය සඳහා අපි කැපවෙමු. එම ගිවිසුම මතක් කරමින් සහ ස්ථාවර කරමින් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා සූදානම් කළා වූ ශුද්ධ වූ සහභාගිකම ප්‍රථමයෙන් පැවැත් වූ ආකාරය ගැන ශුද්ධ වූ ලියවිල්ලේ ප්‍රකාශයට අප දැන් සවන් දෙමු. ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබුවා වූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානක් දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලා මෙයින් බොන්නහුද එපමණවර මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. මොහොතක් නිහඬ වෙමින් අපගේ පාපය හා එහි කුලියවන මරණය සිහිවන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය දෙස අපගේ අවධානය යොමු කරමු. උන්වහන්සේගේ මරණය මගින් අපට ලැබුණා වූ ඉමහත් ගැලවීම ගැන ස්තුතිවන්ත වෙමු.
අපගේ මැවුම් කරුවානන් හා ගැලවුම් කරුවානන් වූ උන්වහන්සේට අපගේ ජීවිතය කැප කරමු. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කළා වූ එම රාත්‍රී භෝජනයට දැන් අපි එක්ව සහභාගී වෙමු. මෙසේ අප කඩන්නා වූ රොටිය සංකේතවත් කරන්නේ අපගේ සියලු පාපයන්ගේ සම්පූර්ණ කමාව සඳහා අප උදෙසා කඩනු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී දේහයයි. අප උන්වහන්සේ සතුවීම සඳහා වූ ගිවිසුම සිහිකොට විශ්වාස කරමින් මෙය රැගෙන අනුභව කරන්න. මෙසේ අප ස්තුති දෙන මිදියුසය සංකේතවත් කරන්නේ අපගේ සියලු පාපයන්ගේ සම්පූර්ණ කමාව සඳහා අප උදෙසා වගුරුවනු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේගේ පූජනීය රුධිරයයි. අප උන්වහන්සේ සතුවීම සඳහා වූ ගිවිසුම සිහිකොට විශ්වාස කරමින් මෙය රැගෙන පානය කරන්න. අපි ස්තුතිවන්ත වෙමින් දෙවිඳුන්ට යාඥා කරමු. ආදරණීය දෙවිඳුනි, අහසත් පොළවත් මවා වදාළ සර්ව බලධාරී වූ ඔබ වහන්සේ මනුෂ්‍යයන් වන අපට තේරෙන භාෂාවෙන් කතා කරන නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. අපට අවබෝධ වන ආකාරයේ නම් මගින් ඔබ වහන්සේගේ ගුණාංගයන් අපට එළිදරව් කොට පාපිෂ්ඨ වූ අපගේ බිඳී ගිය සම්බන්ධය නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔබ වහන්සේවම පූජා කරන ඒ දිව්‍ය ප්‍රේමය ගැන ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවිඳුනි, මැවුම් කරුවානන්ද ගැලවුම් කරුවානන්ද වන ඔබ වහන්සේ සතු අපගේ ජීවිතය අපි ඔබ වහන්සේටම පුද කරමු. එය නැති නාස්ති කිරීම ගැන අපට සමාව දී නැවත ක්‍රිස්තුස් වහන්සේ තුළ අපව නව මැවිල්ලක් කොට ශුද්ධාත්මයණන් වහන්සේ තුළ නව ජීවනයක්ද ලබා දුන මැනව. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙසේ අපි ඉල්ලමු. ආමේන්. හාලෙලූයා. වාස්තස්තන්ට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අනර්ග තාමත් අනර්ග දේව වචනයක් අපට ලබා දීම නිසා, අපට ගෙනීම නිසා ඉතින් මම විශ්වාස කරනවා ශ්‍රී ලාංකික සභාව බොහෝසේ ආශිර්වාද ලබන්නට ඇති මේ වචනය තුළින්. ඔබ දෙවියන් වහන්සේට තව කිට්ටු වෙන්නට ඇති, ශක්තිමත් වෙන්නට ඇති. උන්වහන්සේ තුළ, උන්වහන්සේගේ නාමය තුළ තිබෙන බලවන්තකම තුළ ඔබ ශක්තිමත් වෙන්නට ඇති. හාලෙලූයා. පාස්ටර් ස්නයිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අපි ඔහුගේ සේවයට, සභාවට, ඔහුගේ පවුලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝසේ වැగిරෙන පිණිස ස්වර්ගීක මන්නා ඔහුට නිරන්තරයෙන් පෝෂණය වෙන පිණිස අපි යාඥා කරනවා. ඔහුට බොහෝසේ ආශිර්වාද කළ මැනව පියාණෙනි,
අනිත් බොහෝ සෙනගකට ආශිර්වාද වෙන පිණිස යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආමෙන්. හාලෙලූයා. ඉතින් අද දවසේ සවස් 3 සිට 6 දක්වා අපි එක සභාවක් ලෙස මුණ ගැහෙනවා, එකට එකතු වෙනවා. අද දවසේ අපි ඉගෙන ගත්ත දේ කතා කරන්නට, එකිනෙකා ශක්තිමත් කරන්නට, එකිනෙකා ධෛර්යමත් කරන්නට. ඒකට ආරාධනා කරනවා Zoom එක හරහා අපත් සමග එකතු වෙන්නට කියලා. අපි සමග එකතු වෙන්න, ආශිර්වාදයක් වෙන්න සහ ආශිර්වාද ලබන්න. ඔබට විශේෂ යාඥා ඉල්ලීම් තිබෙනවා නම් ඔබ අපිට දැනුම් දෙන්න. අපි ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් යාඥා කරමින් සිටිනවා. ඒ වගේම ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ කාලයේදී අප සමග එකතු වෙමින් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, ශක්තිමත් ධෛර්යමත් එකතු වීම නිසා සහ අපේ කුඩා කණ්ඩායම් ලෙස එකතු වෙන අය ඔබ දන්නවා ඒ තුළ තිබෙන ආශිර්වාදය. ඔබ බොහෝසේ ඒ තුළ ප්‍රීති වෙනවා, ඔබ ආශිර්වාද ලබනවා. ඉතින් අනිත් අයට තාම සම්බන්ධ වෙලා නැති සහෝදරයන්ට සහෝදරියන්ට මම ආරාධනා කරනවා ඔබ තනි වෙලා ඉන්න එපා, සැඟ වෙලා ඉන්න එපා. එන්න, එකතු වෙන්න, කණ්ඩායමකට සම්බන්ධ වෙන්න. ඔබ ආශිර්වාද ලබනවා. ආමෙන්. හalleluya. අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි ලබා ගමු. පියාණන් වහන්සේගේ පුදුම වූ කරුණාවත්, පුත්‍රයාණන් වහන්සේගේ පුදුම වූ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේ නිරන්තර සහභාගීකමත් දැන්ද මතුවටද සදා කාලයටද නුඹලා සියලු දෙනෙක් සමග වේවා. ආමෙන්. නැවත ලබන ඉරු දෙන අපි මුණ ගැහෙන තුරු ඔබ සියලු දෙනාට ජේසුස් පිහිට.